අපි දැන් පන්සිල් අරගෙන අන්තිමට කියපු ගාථාවේ මතකයිනේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා චිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියලා හැම බුදුවරයෙක්ම කියලා තියෙන දෙයක් තමයි ඒක. ඉතින් ඒකේ ඒක කොහොමද කරන්නේ කියන එක තමයි අපි මේ ප්‍රගුණ කරන්න බලන්නේ. ඒක විශේෂයෙන් අපි මෙහි ප්‍රගුණ කරන එක අරගෙන තියෙන්නේ උඩීරියගම ධම්මජීව හාමුදුරුවන්ගේ. උඩීරියගම ධම්මජීව හාමුදුරුවෝ මේ ඕස්ට්‍රේලියාවට වැඩලා 2006 ඔය සතිය කියන එක හඳුන්වලා දීලා මහා පෙරලියක් කෙරුවා. ඉතින් ඒ සතිය කියන එක ඉස්සරහට තියාගෙන තමයි යන්නේ. ඒ සතිය කියන එක ඉස්සරහට තියාගෙන යන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒකේ ප්‍රධානම කාරණය තමයි බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ කියලා. right සත්වෙන් තියෙන එකම මාර්ගය මොනකටද ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස අත්තගමාය න්‍යායස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය කියලා වාසි පහක් දීලා එකට තියෙන එකම මාර්ගය මේකයි කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඉතින් ඔය එකම මාර්ගයේ තියෙදි තව මාර්ග ගොඩාක් ඕගොල්ලෝ අහලා තියෙනවනේ. right ලංකාව ගත්තාම භාවනා ලෝකේ ගත්තාම මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ තැනකට ගිහින් තමයි බුදුහාමුදුරු මේක කිව්වේ. කම්මාස ධම්ම කියන ගමේ ඉඳලා තියෙන එක එක ආකාරයට කරන කට්ටිය. එතෙන්ට ගිහින් කිව්වා කට්ටියට කට අරගන්න බුදුහාමුදුරුවෝ කිව්වා ඒ කාණුවම් බික්කවේ මග්ගෝ කියලා. ඉතින් අපිටත් ඒ වගේ මේ ගොඩාක් දේවල් තියෙන තැන ඒක අරගත්තාම හරි appropriate මොකද මේ කරන්නේ කියලා. ඉතින් ඒකෙනොත් අපි ගන්නේ ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ මේ මහා ගස් හදන්න යන්නේ නැහැ. ධම්මජීව හාමුදුරුවෝ හදන්නේ සති බීජය. සති බීජය හදලා සති බීජය වපුරලා සති බීජය වලා ගන්න එක තමයි කරන්නේ. ඒක කෙරුන් නැත්තම් ගහක් හැදෙන්නේ නැහැ නේ. ඒ හින්දා බීජය හදන එක තමයි ධම්මජීව හාමුදුරුවෝ කරන්නේ. ඒ බීජය හදන්නේ කොහොමද කියලා සතර සතිපට්ඨානයේ තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරාදී එක තැනක කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසිද්ධති පල්ලංකං ආපුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතිය උපට්ඨපෙත්වා කියලා. කියන්නේ ඔය සති බීජය තියෙන්නේ අන්න එතන. කොතනද? උජුං කායං පනිදාය පරිමුඛං සතිය උපට්ඨපෙත්වා කියන එක. හරි මොකද්ද උජුං කායං කියලා කියන්නේ මේ ඍජුව තියාගත්තු කය. පනිදාය කියලා කියන්නේ අරමුණු කරගෙන සතිය ඉස්සරහින් තියාගෙන ඉන්න. ඒක තමයි සති බීජය කියන එක. දැන් උජුං කායං කියන එක තේරෙනවා. පනිදාය කියන එකත් තේරෙනවා. පනිදාය කියලා කියන්නේ කය අරමුණු කරගෙන පරිමුඛං කියලා කියන්නේ හුඟක් අය කියනවා මේ මුඛයේ ඉස්සරහා කියලා කට ඉස්සරහා කියලා පොත්වලක් තියෙනවා. ගුරුවරුත් කියනවා. පරිමුඛං කියන්නේ ඒක පාලිය ට්‍රාන්ස්ලේට් කරගත්තාම එහෙම තේරුමකුත් තියෙනවා. ඇත්තටම පරිමුඛං කියලා කියන්නේ ප්‍රමුඛ ස්ථානයේ තියාගන්න කියන එක. ඩ්‍රයිවිං සීට් එකේ තියාගන්න කියන keeping to the fore කියන එක තමයි පරිමුඛං කියන එකේ තේරුම. එතකොට සතිය ඉස්සරහට තියාගෙන ඉන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ ওই ටික නෙමෙයි. මොකද්ද සතිය කියන්නේ කියන එක. right අපි ඒකනේ ගැන කතා කරන්නේ. සතිය කියලා කියන්නේ සාමාන්‍ය තේරුම ගත්තොත් presence. එහෙම නැත්නම් being present කියන එක. right present කියන එක තේරුම් දෙකක් තියෙනවානේ. එකක් තමයි I am present කියන එක. අනිත් එක තමයි this moment කියන එක. right එතකොට ඕක ධම්මජීව හාමුදුරුවන්ගේ ගුරු පරම්පරාවෙත් අරගෙන ඇවිල්ලා තියෙනවා මෙහෙම දැන් මෙතන කියන එක. හරි සතිය කියලා කියන්නේ දැන් මෙතන. කාගේ දැන් මෙතනද? අල්ලපු ගෙදර එක්කෙනාගේවත් නෝනාගේවත් මහත්තයාගේවත් ළමයින්ගේවත් නෙවෙයි දැන් මෙතන තමන්ගේ. ඒ හින්දා ධම්මජීව හාමුදුරුවෝ කියනවා සතිය කියලා කියන්නේ මම දැන් මෙතන. අපි කතා කරන්නේ මම ගැන නෙමෙයි නම් අපි කතා කරන්නේ දැන් ගැන නෙමෙයි නම් අපි කතා කරන්නේ මෙතන ගැන නෙමෙයි නම් එතන සතියක් නැහැ. හරි එතකොට සතිය කියලා කියන්නේ
මේ මොහොතේ මේ වෙලාවේ මට රිලේට් වෙන විදිහ වෙන විදිහකට කියනවා නම් දැන් කියලා කියන්නේ ටයිම් ඩයිමෙන්ෂන් එක නම් මෙතන කියලා කියන්නේ ස්පේස් ඩයිමෙන්ෂන් එක නම් ඒ ඉන්ටර්සෙක්ෂන් එක මට රිලේට් වෙන්නේ කොහොමද කියන එක තමයි සතිය කියලා කියන්නේ. හරි සයන්ටිෆික්. right? ඉතින් ඕක අපිට නැහැ. අපිට හැමතිස්සෙම තියෙන්නේ දැන් නෙමෙයි අපි ඉන්නේ එක්ක අතීතේ එහෙම නැත්නම් අනාගතේ. හරි? මෙතන නෙමෙයි අපි ඉන්නේ වෙන ඕන ලෝකෙක ඉන්නවා. අපි හැමතිස්සෙම එක්ක අඟහරු ලෝකේ එහෙම නැත්නම් එතනිනුත් එහාට එහෙම නැත්නම් එතනිනුත් එහාට ඉන්නවා මෙතන නෙමෙයි. හරි? අපි හැමතිස්සෙම මම ගැන නෙමෙයි හොයන්නේ. වැස්ස ගැන, කැස්ස ගැන, අල්ලපු ගෙදර ගැන, ඒ ළමයි ගැන, ආණ්ඩුව ඒගොල්ලෝ ගැන තමයි හොයන්නේ. ඒ හින්දා මේ සතියේට තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තුනේම අපි නැහැ. right? එහෙම මොන හරි අපි ඉන්ග්‍රීඩියන්ට්ස් තුනේ අඩුම ගානේ මට රිලේට් වෙන්නේ හොඳ තක්කු වෙච්ච වෙලාවක අතප්පයක් කැඩුනහම තද ඔලුව කැක්කමක් කරනවා දතක් කරනවාම කවුරු හරි නැති වුනහම මොන හරි දෙයක් නැති වුනහම ඔන්න එතකොට පොඩ්ඩක් කලබල වෙනවා. එතකොට පොඩ්ඩක් එනවා මේවා මෙතනට. හරි? දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒවා වෙනකන් ඉන්න එපා. ඒවා ටික නැති කරගන්න ඕන නම් ඔබ දැම්ම පරිමුඛං සතින් කරපන් කියලා. හරි? එතකොට සතිය කියන එකේ බේසික් මීනින් එක දන්නවා. මොකද්ද? මම දැන් මෙතන කියන එක. ඉතින් ඒක අවශ්‍ය වෙන්න තව හේතුවක් තමයි අපි මම දැන් මෙතන කියන තැන නැත්තම් අපි ජීවත් වුණාට ජීවත් වෙන්නේ පැරලයිස් ලයිෆ් එකක් තියාගෙන. අයි පැරලයිස් ලයිෆ් එකක් තියාගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මම කියලා කියන්නේ components තුනක එකතුවක්. right? ධර්මයේ ඔක කියලා තියෙනවා. ඔයගොල්ලෝ ධර්මයේ දන්නා හින්දා අහලා තියෙන හින්දා ලංකාවේ හින්දා බුද්ධ ධර්ම කරලා තියෙන හින්දා සමහර වෙලාවට සත්වයක් කියලා කියන්නේ මම කියලා කියන්නේ මිනිස්සයා කියලා කියන්නේ නාම රූප කියන එක අහලා තියෙනවානේ. හරි. ඔය නාම රූප කියන එක අපි පොඩි ළමයින්ට උගන්වන්නේ නැහැ නාම රූප කියලා. මොකද උන්ට හකුරුද පොල්ද නැහැ නාම රූප කියපුවාම. ඒ හින්දා මේ අපි ඒගොල්ලන්ට කියන්නේ ෆිසිකල් ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට තේරෙනවා ටක් ගාලා. මෙන්ටල් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔව් එහෙම හිකුත් තියෙනවා. මේ දෙක ඉන්ටරැක්ෂන් එකකුත් තියෙනවා. ඔක තමයි නාම රූප කියලා කියන්නේ. ඉතින් ඔය ෆිසිකල් ප්‍රොසෙස් එකයි මෙන්ටල් ප්‍රොසෙස් එකයි ඉන්ටරැක්ෂන් එකයි මේක තිබුණාට අපි ජීවත් වෙන්නේම ෆිසිකල් ප්‍රොසෙස් එකේ විතරමයි. ජීවත් වෙන්නේම ෆිසිකල් ප්‍රොසෙස් එකේ විතරමයි. right? උදේ නැගිට වෙලේ ඉඳලා ඇඳට යනකම් කරන වැඩ ටික බලපුවාම මෙන්ටල් ප්‍රොසෙස් එකට කිසිම දෙයක් කරන්නේ මේ වගේ දෙයක් කරෙන්න. right? කරන තරමක් කරන්නේ දේවල් ෆිසිකල් ප්‍රොසෙස් එකට. කොටින්ම කියනවා නම් මේක බේරගන්න ඉන්ෂුරන්ස් එකකුත් ගන්නවා. ඒ තරමටම මුලා වෙලා තියෙන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්. ගන්නවා ඒ තරමටම ෆිසිකල් ප්‍රොසෙස් එකට අපි ફોකස් වෙලා තියෙන්නේ. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? මෙන්ටල් ප්‍රොසෙස් එක කම්ප්ලීට්ලි නිග්ලෙක්ට් වෙලා අපි ජීවත් වෙන්නේ පැරලයිස් ලයිෆ් එක. මෙන්ටල් ප්‍රොසෙස් එක අනාගතේ එහෙම නැත්නම් අතීතේ එහෙම නැත්නම් වෙන තැනක ෆිසිකල් ප්‍රොසෙස් එක විතරක් තියෙනවා. එතකොට නිකන් ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ එන්ජින් එක කකුස්සිය තියලා කාර් එකේ චැසි එක ගෑරේජ් එකේ තියලා වාහනේ ස්ටාර්ට් කරන්න හදනවා වගේ වැඩක්. අර ඒක එක්සැම්පල් එක හොඳ වුණාට මේ අපේ ජීවිතේ එන්ජින් එක වෙන තැනක තිබුණාට මේක නිකන් අර බොරළු පාරක එහෙම නැත්නම් තාර පාරක කෝච්චියක් යනවා වගේ බොහොම අමාරුවෙන් යනවා. බොහොම ෆ්‍රික්ෂන් එකකින් යනවා එෆිෂන්ට් නෑ. හරි. එහෙනම් තමයි සුද්ධෝයි මයින්ඩ්ෆුල්නස් කරන්න කියලා කියන්නේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්න. එතකොට එෆිෂියන්සි එනවනේ. නැතුව මේ අපිට නිවන් දක්කන්න නෙවෙයි. right? okay. සුද්දන්ට බයින් එක පැත්තකින් තියලා අපි නැවත වරක් ආවොත් මම දැන් මෙතන කියන එකට දැන් බුදුහාමුදුරුවෝ කියනවා මම කියන කෙනාට ඔය තුන තිබ්බට අපි මෙන්ටල් ප්‍රොසෙස් එකටයි ඒක ඉන්ටරැක්ෂන් එකටයි අපි අවධානයක් යොමු කරන්න ඕන වුණාට අපි ඉන්නේ ෆිසිකල් ප්‍රොසෙස් එකේනේ. ඒ හින්දා මේ ගමනේ යන්න නම් ෆිසිකල් ප්‍රොසෙස් එකේ ඉඳලා පටන් ගන්න ඕන. ඉන්න තැන ඉඳලා ගමන පටන් ගන්න ඕන. නැත්තම් මේ සිඩ්නි ඉන්න මිනිසෙකුට මෙල්බන් ඉඳලා ලංකාවට යන පාර කියලා වැඩක් නැහැ නේ. යාට සිඩ්නි ඉඳලා යන විදිහ කියන්න ඕන.
ඒ වගේ අපිටත් දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ උඹලා ඉන්නේ කයේ. ඉන්න කයේ ඉඳලා මේ නිවන් යන්න නිබ්බානස්ස සත්‍ය කිරියා යන්නේ කොහොමද කියලා තමයි මම මේ කියන්න හදන්නේ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර මුලින් පටන් ගනිද්දිම උජුම් කායං පනිදාය කියලා. දැන් ඉන්නනේ හුඟ දෙනෙක් හිත බලන්නේ කියලා. බුදුහාමුදුරුවන්ටත් වැඩිය බුදු වෙච්ච කට්ටිය. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ උජුම් කායං පනිදාය පරිම කය කෙලින් තියාගෙන සතිය පිටපන්. එතන තමයි උඹලා ඉන්නේ. එතකොට උඹ ඉන්න තැන ඉඳලා යෑ. එතනින් පටන් ගත්තාම උඹලට හිත වැඩ කරනවා නම් කල්යාණ මිත්‍රයෙක්යි මේ විදිහට යන්න කියලා. පටන් ගද්දි කය මුල් කරගෙන වැඩේ පටන් ගන්න කියලා තමයි කියන්නේ. ඕකේ. දැන් අපි බලමු කොහොමද කාය මුල් කරගෙන මේක කරන්න කියලා. ඒක තමයි ඔය දැන් අපි පරයන්කේට සක්මන කියලා කතා කරුවේ ඉස්සෙල්ලා මේ කය මුල් කරගෙන සතිය වඩද්දී අපි කඩනවා කය දෙකට. හරි එකක් යටි කයට සතිය වඩනවා අනිත් එක උඩු කයට සතිය වඩනවා. යටි කයට සතිය වඩන එක ඉනෙන් පල්ලෙහාට සතිය වඩන එක තමයි සක්මනේදී කරන්නේ. පරයන්කේදී කරන්නේ ඉනෙන් උඩට සතිය වඩන එක. ඉතින් ඒකට තව හේතු ගොඩක් තියෙනවා මේ ඇයි මේ දෙක කරන්න කියන එකට මම මේක දැන් විස්තර වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. යටි කයට සතිය වඩද්දී එහෙම නැත්නම් සක්මනේ සතිය වඩද්දී අවශ්‍ය කරන කාරණා සමහරට සතිය සක්මන් කරලා තියෙන අය දන්නවා ඇති. මුලින්ම අපි තෝරගන්න ඕන සක්මන් කරන්න සුදුසු තැනක්. හරි. ඒ කියන්නේ ඊවනිං වෝක් එක සක්මනට ගන්න එපා කියලා කියනවා මුලින්ම. මොකද මේ සක්මනේ කියන එකේ තියෙන්න ඕන බස් එකට යන්න හරි ලිඳට යන්න හරි කඩේ යන්න හරි කෝච්චියට යන්න හරි වෙන මොකක් හරි අල්ලන්න යන්න හරි වැඩට යන්න හරි නෙමෙයි සක්මන තියෙන්න ඕනේ. ගමනක් නැති ගමනක් තියෙන්න ඕනේ. එහෙට යනවා මෙහෙට යනවා. එහෙට යනවා කිසිම ඔබ්ජෙක්ටිව් එකක් නැහැ. හරියට නිකන් මොලේ කචල් වුණා වගේ පිස්සු ඇවිදිනවනේ එහෙට මෙහෙට. ඒ වගේ ඇවිදින්න ඕන. හරි ඒ වගේ ඇවිදින්න පුළුවන් තීරයක් තෝරගන්න ඕන. ඒ තීරය තනිතලා වෙන්න ඕන. කඳු ස්වභාවය අඩු නම් හොඳයි. ඒක ඇවිදින්න ඕන නිරාවරණ පාවලින් barefooted. ඒක තනකොළ නම් වැඩි හොඳයි. වැලි නම් හොඳයි. බොරළු නම් හොඳයි. ස්වභාවික පසනම් ස්වභාවික පොළව නම් වැඩි හොඳයි. අපිට ඉතින් මේ කාලගුණ දේශගුණ තත්ත්වයන් යටතේ ඒව කරන්න බෑ. ඒ හින්දා පුළුවන් විදියට අපි කරනවා එක්ක සපත්තු දාගෙන එහෙම නැත්නම් මේස් දාගෙන කාපට් එකේ ලැඩ වෙන්නේ නැතුව ඒ කිරුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම තැනක් තෝරගන්න. ඒ තෝරගන්න තැනේ අපිට අවම වශයෙන් ඇවිදින්න පුළුවන් වෙන්න ඕන 30ක් 35ක් පියවර. හරි. ඒ පියවර 30ක් 35ක් නැත්තම් ගෙවල් වල විශේෂයෙන් අපි තියෙන ප්‍රමාණයෙන් සන්තෝෂයකටපත් වෙලා ඒක කරන්න ඕන. එතකොට මේක කරද්දී එහෙම ඇවිදින තීරය පටන් තීරණය කෙරුවට පස්සේ අපි ඇවිදින තැන හිටගෙන right ඉස්සෙල්ලා බලාගන්න ඕනේ ඇවිදින තීරයේ තියනවාද කුණු රොඩු තියනවාද අනවශ්‍ය දේවල් තියනවාද තුවාල වෙන දේවල් තියනවාද කියලා දැනගන්න. ඒ තීරයේ නිකන් ඇවිදිනවා. ඇවිදලා හැම දේවල් තියෙනවා ඒක සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන ඉවර වෙලා දැන් ඇවිදින සුදුසුයි කියලා තීරණය කරුවාට පස්සේ පටන් ගන්න තැන හිටගෙන අත් දෙක දෙපැත්තෙන් තියා ගන්නවා. එහෙම නැත්නම් ඉස්සරහෙන් තියා ගන්නවා ෆෝල්ඩ් කරලා එහෙම නැත්නම් පිටිපස්සෙන් තියා ගන්නවා ෆෝල්ඩ් කරලා. සාමාන්‍යයෙන් අත් දෙක මෙහෙම තියා ගන්න එපා. එහෙම තියා ගන්න එපා කියලා කියනවා. මොකද එතකොට හරි ක්ලෝස් කියලා මේ හදවත ඇරිලා තියෙන්න ඕන. ඇරිලා තියෙන එක හොඳයි කියලා කියනවා. එහෙම තුන් විදියෙන් එක විදිහකට අත් දෙක තියාගෙන ඇස් දෙක පල්ලෙහාට යොමු කර ගන්නවා මීටර එකමාරක් විතර ඉස්සරහට. එහෙම නැත්නම් තමන්ගේ උසේ ඉස්සරහට. දැන් ওই ටික කෙරුවට පස්සේ නිකන් දඬු කඳේ ගහුවා වගේ තමයි. ඉතින් අපි අතපය විසිකර කරන හැමදෙස්සෙම ඉන්නේ. මේ ටික කෙරුවට පස්සේ කෙලින්ම හිරේ දැම්මා වගේ වෙනවා. ඒ හින්දා අපි hina වෙන්නේ නැතුව හදවතින් hina වෙලා right ඇවිදින්න පටන් ගන්නවා. කොහොමද ඇවිදින්න පටන් ගන්නෙ? මේ ඇවිදින කියන process එක දැක නිකන් ඇවිදිනවා. එහාට මෙහාට දෙපාරක් විතර නිකන් ඇවිදිනවා කියන එක ඊට ඉස්සෙල්ලා බල කරලා නැති දෙයක් නේ. අවදාම ඇවිද්දාට කවදාවත් මේක බලලා නැහැ. දැන් මේ ඇවිදිනවා කියන එක දැනගෙන ඇවිදිනවා කියන එක තේරෙනවද කියලා බලන්න නිකන් ඇවිදිනවා ලැප් එකක් දෙකක් එහාට මෙහාට. එහෙම ඇවිදලා එහෙම හිත එනවනම් ඇවිදිනවා කියන එකට
ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඊතුරු ස්ටෙප්ස් වලට ගියාකි. අපි හිතමු හිත එන්නේ නැහැ කියලා. එහෙම හිත එන්නේ නැත්තම් මොකද අපි 1000ක් දේවල් ඔළුවේ තියෙනවා. හිත එන්නේ නැහැ මේ ඇවිදිනවා කියන එකට. එතකොට අපි ඒකට හිත ගන්න උපක්‍රමයක් යොදනවා. ඒකට කියනවා නම් කිරීම කියලා. එහෙම නැත්තම් ලේබලින් කියලා කියනවා, නේමින් කියලා කියනවා, නෝටින් කියලා කියනවා. ඒ විදිහට අපි ඇවිදිනවා කිය හිතෙන් මෙනෙහි කර ඇවිදිනවා. එතකොට හිතට වල්පල්ලෙන්නේ නැහැ. මේ ඇවිදිනවා කියන කාර්යය හිත ගන්නවා. හරි? එහෙම අරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ තේරෙනවා නම් දැන් මට මෙනෙහි කරන්නේ නැතුව ඇවිදින්න පුළුවන් කියලා ඊට පස්සේ මෙනෙහි කරන්නේ නැතුව ඇවිදිනවා. එහෙම ඇවිදලා මේ ඇවිදිනවා කියන එකට හිත ගත්තට පස්සේ මේ ඇවිදිනවා කියන process එක දෙකට කඩනවා. කොහොමද දෙකට කඩන්නේ? දකුණ යද්දි විශේෂයෙන් දකුණේ සම්පූර්ණ ක්‍රියාවලිය බලනවා. වම යද්දි වමේ සම්පූර්ණ ක්‍රියාවලිය බලනවා. හරි? දකුණ ක්‍රියාවලිය බලද්දී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන යටිපතුල පොළවේ ගෑවෙද්දී, පොළවේ තියද්දී, පොළොවට තියලා තද කරද්දී මොන වගේ සංවේදනාවන් අපිට එනවද? මොන වගේ සෙන්සේෂන්ස් අපිට එනවද? කකුල තියන්නේ කොහොමද කියලා පුළුවන් තරම් තොරතුරු උකහා ගන්න ඕනේ දකුණේ තියෙන සම්පූර්ණ විශේෂ අවධානය අරකට ඊට අමතරව අනිත් හැම දෙයකම තොරතුරු උකහා ගන්න ඕන. වමෙත් එහෙමයි. හරි. සතිය කියලා කියන්නේ මම දැන් මෙතන කියලා කියන්නේ එහෙම තොරතුරු උකහා ගන්න කියලා කියන්නේ අපි මේ පූර්ණ නිරීක්ෂණයක් කරන්නේ මොකද්ද මේ මගේ යටිකයේ වෙන්නේ? මම කියන යටිකයේ මොනවාද මේ ඇවිදීමේදී තියෙන සංසිද්ධිය කියන එකට හිත සම්පූර්ණයෙන් ඇඟට ගන්න තමයි ඔක කරන්නේ. තොරතුරු කහ ගන්නවා කියලා කියන්නේ ඇඟේනේ තොරතුරු කහ ගන්න වෙන්නේ. එතකොට මම දැන් මෙතන යටිකයට එනවා. right? ඊට පස්සේ ඒකත් අපි මෙනෙහි කරන්න පුළුවන් දකුණ වම කියලා. එහෙම නැත්නම් දකුණ වම නොකිය ඔබ්සර්ව් කරන්න පුළුවන් 100% ඒක තමයි අයිඩියල්ම සිනාරියෝ එක. ඊට පස්සේ දකුණ වම එහෙම අපිට මෙනෙහි නොකර සතිය පවත්වන්න පුළුවන් වුණාට පස්සේ ඊළඟට මේ දකුණ වම කියන එකත් දෙකට කඩනවා. දකුණ කියන එකේ අපි ඉස්සෙල්ලා දකුණ ගෙනියන්න ඕන තියන්න ඕන. එහෙනම් අපි ගෙනියද්දි විශේෂයෙන් ඇටෙන්ෂන් එක දානවා ගෙනියනවා කියන එකට. තියද්දි තියනවා කියන එකට ඇටෙන්ෂන් එක දානවා. දැන් දකුණ වම නෙමෙයි බලන්නේ මේ ගෙනියන process එකේ මොනවද වෙන්නේ තියෙන process එකේ මොනවද වෙන්නේ. වමෙත් එහෙමයි. වම කියන්න ඕනේ. ගෙනියද්දි මොනවද වෙන්නේ? තියද්දි මොනවද වෙන්නේ? ඒකත් මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැතුව වැඩිය හොඳයි මෙනෙහි නොකර process එක බලන්න පුළුවන්. එතකොට අර additional mental input එක අයින් වෙලා සම්පූර්ණ නිරීක්ෂකයෙක් විතරක් වෙනවා. ටිකක් ඒක කරවන්න පුහුණු වුණාට පස්සේ අපිට තව ස්ටෙප් එකක් ඉස්සරහට ගියා එකේ මේක ගෙනියන්න උස්සන්න එපා. අපි ස්පෙෂලි බලනවා උස්සද්දි මොකද වෙන්නේ? ගෙනියද්දි මොකද වෙන්නේ? තියද්දි මොකද කියලා අර වොකින් process එකේ කකුලක් යන්නේ ඒක තුනට කඩනවා. තුනට කඩලා ඔබ්සර්ව් කරනවා. හරි? වමටත් එහෙමමයි. ඒකත් මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙනෙහි නොකර ඔබ්සර්ව් කරන්නත් පුළුවන්. එතකොට මේක තව කඩනවා 18කට කඩනවා අය ඔක්කොම ඕනේ. මේ තුන බලපුවම විශේෂයෙන් දකුණ වම කරද්දිත් ඔය 18ම අහු වෙනවා. හරි. ඉතින් අර කියන්නේ මේවා කියලා දෙනවා. සමහර වෙලාවට ඇවිදගෙන යද්දි හිතුවිලි එන්න පටන් ගන්නවා. හිතුවිලි එන්න පටන් ගන්නවා කියලා කියන්නේ අර දකපු එක දැකලා දැන් ඇඩිෂනල් ස්පේස් එකක් ඔළුවේ ඇති වෙලා. ඒකට තමයි හිතුවිලි එන්නේ. ඒන වෙලාවට ඇඩිෂනල් ස්පේස් එකෙන් තව වැඩක් ගන්න තමයි මේක තව ගියර් එකක් දාලා කඩන්නේ. එතකොට තව මයින්යුට් විදිහට බලන්න එපා. ඒ වගේ ඔය ස්ටේජ් තුනට ගියාම හොඳට යටිකයට හිත එනවා. මෙතන මතක තියාගන්න ඕනේ විශේෂ දෙයක් තමයි අපි මේ නිරීක්ෂණය කරන්න ඕන සාමාන්‍ය සක්මනේ. අපි ගෙදර ඉඳලා බස් එකට යනවා නම් ඒ අද්දි ඇවිදගෙන යන විදිහක් තියෙනවානේ. ඒක තමයි අපි සාමාන්‍ය සක්මන. ඒක තමයි නිරීක්ෂණය කරන්න ඕනේ. නැතුව මේවා බලන් කොක්කු වගේ ඇවිදින්නේ නැහැ. හුඟ දෙනෙක් මම දැකලා තියෙනවා ඇවිදින්නේ කොක්කු වගේ මේ දැන් සක්මන් කරලා සක්මනට සතිය පවත්වන්න ගියාම ඇවිදින එකත් මතක නැහැ. මේ සාමාන්‍ය සක්මනේ යනවා සතිය පවත්වනවා. හැබැයි ඔක බලාගෙන යද්දි තමන් ගාවට තමන් ආවට පස්සේ තමන් නිකම්ම තැම්පත් වෙලා සක්මන වෙනස් වෙන්න පුළුවන්. හිමීට සිද්ධ වෙන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්ටෙන්ෂන්ලි ඒක කරන්න නරකයි. සිද්ධ වෙන්න හරියට ප්‍රශ්නයක් නැහැ. එතකොට
ওই ටික තමයි මට සක්මන ගැන එහෙම නැත්නම් යටිකයේ හිත පවත්වන එක ගැන යටිකයට සතිමත් වෙනවා ගැන කියන එකට කියන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? සක්මන සම්බන්ධයෙන් දැන් නැතත් කමන්නේ නැහැ. තියෙනවා නම් අහුවත් කමන්නේ නැහැ. කෙරුවට පස්සේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡාවලදී සාකච්ඡා කරන්න. ඉතාම වැදගත් සාකච්ඡාව. විශේෂයෙන් පටන් ගන්න අයට අනිත් අය මොන බයිලා කිව්වත් කමන්නේ තමන්ගේ ප්‍රශ්නේ බය නැතුව ඉදිරිපත් කරන්න. මොකද මේ ප්‍රශ්නේ අනිත් ඔක්කොන්ටම තියෙනවා. මේ මං අද ආවේ මහන්න ඕනේ නැහැ. මේවා මොඩ ප්‍රශ්න වෙන්න ඇති කියලා අපි හිතනවා. වැදගත් නැති සුළු ප්‍රශ්න කියලා. කිසිම සුළු ප්‍රශ්නයක් නැහැ සතියේ. හැම ප්‍රශ්නයක්ම ඉක්වලි වැදගත්. තමයි හාමුදුරුවෝ කියන්නේ මේක තමන්ගේ ප්‍රශ්නයක් නෙමේ මනුස්ස වර්ගයාගේ ප්‍රශ්නයක්. එහෙනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියාගෙන ඉන්න එපා කියලා. right. යටිකයට සතිය පැවැත්වීම ගැන ප්‍රශ්නයක් නැත්නම් අපි උඩුකයට සතිය පවත්වන ආකාරය බලමු. උඩුකයට සතිය පවත්වද්දී මේ ඉඳගෙන ඉන්න ආකාරයට ඉඳ ගන්නවා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ නිසීදති පල්ලංකං ආභුචිත්වා කියලා. නිසීදති පල්ලංකං ආභුචිත්වා පළඟක් බැඳගෙන ඉඳ ගන්න කියලා කියන්නේ මේ යටිපතුල් දෙක මෙහෙම එන්න මට යටිපතුල් දෙක දාලා පෙන්වන්න බෑ. මොකද මට කරන්නත් බෑ. එහෙනම් මේ අත් දෙක දාලා පෙන්වන්නේ යටිපතුල් දෙක උඩට එන්න. ඔයගොල්ලෝ දැකලා ඇති බුද්ධ ස්ටැචුස් වල හදලා තියෙනවා. සම්පූර්ණ පළඟ බැඳගෙන ඉඳ ගන්නවා. හරි. එහෙම බැයි නම් අර්ධ පාර්යංකය කියලා කියනවා. මෙහෙම එක යටිපතුලක් උඩට එදින්න අනිත් එක යටට හිටින්න ඉඳ ගන්නත් පුළුවන්. හරි මට එහෙම ඉඳ ගන්නත් බෑ. මම කරන්නේ කකුල් දෙක දෙපැත්තට දාලා එකක් වෙනමයි අනිත් එක වෙනමයි කියලා එහෙම ඉඳ ගන්න එක තමයි පහසු. ඉතින් ඒ ඉඳ ගැනීම වැදගත්. තමන්ට පහසු ආකාරයට ඉඳ ගන්න ඕන. right. පහසු ආකාරයට ඉඳ ගන්න ඕන. ඒ ඉඳ ගන්න ආකාරය අපිට පුළුවන් වෙන්න ඕන ටික වෙලාවක් පවත්වන්න. right. කිසිම ඉරියව්වක් පහසු නැහැ. අපි ඉඳගෙන තප්පර දෙකෙන් ඒක අපහසු වෙනවා. හැබැයි අනිත් හැම ඉරියව්වකටම වැඩිය තමන්ට පහසු යම් ඉරියව්වක් ඇති. ඒ ඉරියව්වේ ඉඳ ගන්න ඕන. සමහර අය පුටු වල ඉඳ ගන්න තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඒක පහසු නම් ඉඳ ගන්න ඕන. වැදගත් දේ පුටු වල ඉඳගද්දී මොකක් හරි ඉඳගද්දී හේතු වෙන්න හොඳ නැහැ. වැදගත් දේ තමයි අපි මේ කොන්ද කෙලින් තියාගෙන තියෙන්න ඕන. හිස කෙලින් තියෙන්න ඕන. හරි. ඒක හරියට මගුල් ගෙදරක යද්දී සාරිය අඳින කට්ටිය දන්නවනේ අර සාරිය යට මොකක්ද ඒකට කියන්නේ? මණ්ඩලයද? ඒ වාටිය තියෙනවනේ. ඕක හරි ගානට හිටින්න තියලා තමයි අඳින්නේ. කියන්නේ ඒ පිළිවෙලට ගානට කරනවා. හැබැයි ඕක වෑන් එකට හරි කාර් එකට නැගපු ගමන් ඔය ඔක්කොම ඉවරයි. රයිට් පිරිමි අය හරියට ගානට ක්‍රීස් එක තියලා ඔක්කොම අයින් කරගෙන යනවා. පොඩ්ඩක් එහෙම අත උස්සපු ගමන් ඒ ඔක්කොම ඉවරයි. ඒ වගේ මේකත් පටන් ගද්දි මේ සම්පූර්ණ ගානට කෙලින් තියලා හරි මේ සමමිතිකව තමයි ඉඳගන්නේ. එහෙම ඉඳගෙන වැඩේ පටන් ගන්නවා. දකුණු අත වම් අත උඩින් තියලා සමහරු මෙහෙම දනිස් දෙක උඩිනුත් තියන අය ඉන්නවා. මෙහෙමත් තියන අය ඉන්නවා. බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් මම දැකලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට ඉන්න එක. මෙහෙම ඉඳගෙන දෙනෙත් පියාගෙන අපි අවධානය ගන්නවා ශරීරයට. උජුං කායං පනිදාය. මේ කයට කය අරමුණු කරනවා. right. මොකද්ද අවධානය ගන්නවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන්ම S2 කියාගෙන කයට අවධානය ගන්න කියපුවාම අපේ සාමාන්‍ය පුරුද්ද තමයි S2 වැහුවට කරකවලා හොයනවා මොනවා හරි. සාමාන්‍යයෙන් අපි ඒක කරනවා. මේක නිරීක්ෂණයනේ බලන එක නිරීක්ෂණය කියලා කියන්නේ. ඉතින් S2 වහගෙන කර කර යට ඇතුලේ හොයනවා. එහෙම නෙමෙයි. S2 පියාගෙන මෙහෙම නිසල්මනේ ඉඳගෙන කය දැඩි කරන්නේ නැතුව පුළුවන් තරම් සරලව සැහැල්ලුවෙන් තියාගෙන අපි නිකන් ඉන්නවා කය මොනවාද අපිට කියන්නේ කියලා බලන්න. එහෙම ඉද්දි මේ කය ගොඩාක් දේවල් දෙනවා. කය මොනවාද අපිට කියන්නේ කියන එක දැනෙනකන් අපි ඉන්නවා. ඇස් දෙක කරකවලා හොයන්නේ නැතුව. එහෙම බලද්දී මේකේ ගොඩාක් දේවල් තියෙනවා. කැම දිරවනවා, ලේ ගමනාගමනයේ තියෙනවා, ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන්ම බොහෝ දෙනෙකුට හිත යන්නේ ශ්වසන ක්‍රියාවලියට. ආස්වාද ප්‍රස්වාස කරන එකට. හරි එහෙම ආස්වාද ප්‍රස්වාස කරන එකට හිත යනවා නම් ඊට පස්සේ බලන්න ඕනේ කොහෙද මට මේක දැනෙන්නේ? මගේ යටිබඩේ දැනෙනවද? මගේ පපුවේ දැනෙනවද? මම නාසිකාග්‍රේ දැනෙනවද? නාසය ඇතුලේ දැනෙනවද? එහෙම නැත්නම් වෙන කොහේ හරි වෙන විදිහකට දැනෙනවද? මුළු ඇඟෙම දන්නේ නැහැ.
අපි එක එක්කෙනාට එක එක විදිහට ඕක දැනෙන්න පුළුවන්. ඒ දැනෙන තැන දැනුණාට පස්සේ අපි හිමීට ඒ දැනෙන තැනට අවධානය දිගින් දිගටම තියාගෙන ඉන්නවා. ආස්වාස කරද්දි මොකද එතනට වෙන්නේ? කොහොමද මට ආස්වාසය දැනෙන්නේ? ප්‍රස්වාසය කරද්දි මොකද එතනට වෙන්නේ? කොහොමද මට ඒක දැනෙන්නේ කියලා පුළුවන් තරම් ඒකට කිට්ටු වෙවි බලනවා. හරි. ඒ වගේම බලනවා පළවෙනි ආස්වාසයට ප්‍රස්සේ දෙවෙනි ආස්වාස ප්‍රස්සේ කොච්චර වෙනස් වෙනවද? තුන්වෙනි ආස්වාස ප්‍රස්වාසයේ දෙවෙනි ප්‍රස්වාස ප්‍රස්සයට කොච්චර වෙනස් වෙනවද? හතරවෙනි එක තුනට වැඩිය කොච්චර වෙනස්ද කියලා හැම ආස්වාසයකම වෙනසත් අපි ඔබ්සර්ව් කරනවා. හැම ප්‍රස්වාසයක වෙනසත් ඔබ්සර්ව් කරනවා. හරි. එතකොට අපි මේ උඩුකයට හිමීට කිට්ටු වෙනවා. වෙන විදිහකට කියනවා නම් ආස්වාස ප්‍රස්වාසයේ බලනවා කියලා කියන්නේ අපි බලන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය. අපිට මේ ලෝකේ තණ්හාව වැඩිපුරම තියෙන යමක් තියෙනවා නම් ඒක ආස්වාස ප්‍රස්වාසයේ තමයි. ඒක තේරෙන්නේ කොයි වෙලාවටද? කවුරු හරි බෙල්ල මිරිකපු වෙලාවට. එහෙම නැත්තම් ගලක් මැදගෙන මූදට පැනනොත් ඒත් තේරෙනවා. නැත්තම් මැරෙන වෙලාවට තමයි මේ හුස්ම තමයි මම මේ හොයන්නේ කියලා මතක් වෙන්නේ. එතකන් ඔය අනිමනම් විකාර හොය ඉන්නවා. එඳ අපි මේ හුස්ම බලනවා කියලා කියන්නේ අපේ තණ්හාව වැඩිපුරම තියෙන අපේ ජීවිතයක අපි ජීවත් වෙනවා. හරි. ඒ කියන්නේ පිට දේවල් වලින් අයින් වෙනවා. ඒ පිට දේවල් වලින් අයින් වෙන්න ආස්වාස ප්‍රස්වාසයේ ජීවිතයක අපි ජීවත් වෙන්න ආස්වාස ප්‍රස්වාසයේ පාවිච්චි කරගෙන හිත අපේ කයට ගන්නවා. ඒක තමයි තමන් ගාවට අර එළිය තිබිච්ච හිත හිමීට ගන්න උපක්‍රමයක් ඕක. ඒ ආවට පස්සේ දැන් ওই ආස්වාස ප්‍රස්වාසයේ බල ඉන්නේ කෙනාට හිත කයට ආවට පස්සේ වෙන අනම්මනම් දේවල් පේන්න පටන් ගන්න පුළුවන් කයි. හරි. එහෙම පේන්න පටන් ගන්නවා නම් ඒකත් තමන්ගේ නිරීක්ෂණයට ලක් කරනවා. දිගින් දිගට තමන්ගේ නිරීක්ෂණයට ඒවා ලක් කරගෙන යනවා. ආස්වාස ප්‍රස්වාසයේ දැන් පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ පුළුවන් තරම් සුමට වෙලා සුකම වෙලා ගිහින් තියෙන්න පුළුවන්. සටල් වෙලා තියෙන්න පුළුවන්. ඒක සටල් වුණාට කමන්නේ පුළුවන් තරම් අවධානය අර අපි තෝරාගත්තු තැනක් තියෙනවානේ. අන්නේ තැනට තියාගෙන බලාගෙන ඉන්නවා. පුළුවන් තරම් ඒ සතිය පවත්වද්දී වෙන්න ඕන දේ තමයි තොරතුරු එකතු කරන්න ඕන. ඒ නිරීක්ෂණයෙන් තමයි පේන්නේ අවධානය කොච්චර කයට ආවද කියන එක. අර සක්මණේදීත් කිව්වේ මම තොරතුරු එකතු කරන්නේ මේකෙත් කියන්නේ තොරතුරු එකතු කරන්න. ඒ තොරතුරු එකතු කිරීමේදී කියන තොරතුරු වලින් දන්නවා මෙයා ඇඟට එනවද එළියට යනවද කියලා. තාම හිත පුද්ගලයා නෙමෙයි. හිත එළියට යනවද ඇතුළට යනවද කියලා පේනවා. ඒක දැනගන්න තමයි තොරතුරු එකතු කරන්න. කියන්නේ එකතු කරලා කියන්න. ඒත් ඔයගොල්ලෝ තොරතුරු එකතු කරුවම සමහරවිට දන්නේ නැහැ පිටද එළියද කියලා. කියද්දී ඒක එළියට එනවා. එතකොට අපිට හිමීට කරෙක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔහොම ආස්වාස ප්‍රස්වාසය දිගටම තොරතුරු එකතු කරගෙන යද්දී ගොරෝසු ආස්වාස ප්‍රස්වාසය දැකලා සියුම් ආස්වාස ප්‍රස්වාසය දැකලා අතිසියුම් ආස්වාස ප්‍රස්වාසය දැකලා ආස්වාස ප්‍රස්වාසය පේන්නේ නැති තැනකට යනකම් බලාගෙන ඉඳලා එමෙ දිගටම බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි. ඒක තමයි අයිඩියල් සිනාරියෝ එක. හරි. සක්මණේදීත් පර්යංකයේදීත් මම ඔය ඉදිරිපත් කරුවේ අයිඩියල් කියලා හිතන සිනාරියෝ එකක්. right. ඕක අයිඩියල් නෑනේ අපි වැඩ කරන්න ගියාම අපිට වට හරියට තියෙනවා මොනවාද හරියට distractions තියෙනවා. හරියට disturbances තියෙනවා. මේ disturbances handle කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ආස්වාස ප්‍රාස්වාසය බලන්න ඉස්සෙල්ලා එක ආස්වාසයක් දකින්න ඉස්සෙල්ලා හිත කොහෙර ගිහින්. එහෙම නැත්නම් කොන්දරි දෙනවා. එහෙම නැත්නම් කකුල් රිදෙනවා. එහෙම නැත්නම් වෙන ඇඟේ වේදනාවක් එනවා. එහෙම නැත්නම් ඔරලෝසුව ටට්ටක් ගාලා වදින. එහෙම නැත්නම් AC එකේ සද්දය ඇහෙනවා. right ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේ ඉඳගෙන ඉන්නේ. ඕවා කොහොමද හැන්ඩල් කරන්නේ? ඕවා එහෙම ආපුහම ඔය මං කියපු තුනෙන් එකක් එක්ක සද්දයක් එහෙම නැත්නම් වේදනාවක් එහෙම නැත්නම් හිතුවිලි ආපුහම ඒවා තියෙද්දිත් ඒවා එක ගහ බැන ගන්නේ නැතුව ඒවා තියෙද්දිත් නැවත වරක් බලනවා අපි චේතනාත්මකව බලනවා තාම මට නිකන් හරි ආස්වාස ප්‍රස්වාසය යන්තම් හරි පේනවාද මේ යන්තම් හරි පේනවනම් ආස්වාස ප්‍රස්වාසයේ හිත තියාගෙන ඉන්න
යන්තම්වත් පේන්නේ නැත්තම් ඒ කියන්නේ සම්පූර්ණයෙන් මාව වෙලාගෙන ඉවරයි. කවුද? අර ආපු ඩිස්ටර්බන්ස් එක. සද්දේ. එහෙම නැත්තම් හිතුවිල්ල. එහෙම නැත්තම් වේදනාව. එතකොට මම දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? අර ආපු ඩිස්ටර්බන්ස් එක. හරි? ඒ හිතුවිල්ල එහෙම නැත්තම් වේදනාව එහෙම නැත්තම් ඒ සද්දේ. එතකොට මම මෙනෙහි කරනවා. එහෙම නැත්තම් පිළිගන්නවා මම දැන් හිතන්නේ. මම දැන් මෙතන ආස්වාද ප්‍රසආසය බලන එකනේ මම හිතනවා. කියලා මම හිතෙනවා කියලා මෙනෙහි කරනවා. right? වේදනාවක් නම් දැනෙනවා කියලා මෙනෙහි කරනවා. සද්දයක් නම් ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. ඇයි එහෙම කරන්නේ? අපි සතිය පවත්වන්නේ. සතිය කියලා කියන්නේ මම දැන් මෙතන. මම පිළිගන්නවා මාව. එච්චරයි. එහෙම වුණේ නැත්තම් මම රිජෙක්ට් කරනවා මාව. හරි ඉතින් අපි මේ ගෝරිය අයින් කරන්න, යුද්ධය අයින් කරන්න අර වෙලාවට පිළිගන්නවා මේ එන දේ හරි. සද්දයක් නෑ මම දැන් අහන්නේ කියලා. කොයි වෙලාවටද ඒක කරන්නේ? ඩිස්ටර්බන්ස් එක ඇවිල්ලා ඒ ඩිස්ටර්බන්ස් එක තියෙන වෙලාවට ආස්වාස ප්‍රස්වාසයේ අන්තිමටවත් බලන්න බැයි නම්. හරි? අපි සද්දේ ආපු ගමන් ඩක් ගාලා සද්ද මෙනෙහි කරන්න යන්නේ නැහැ. ඒ හරි ආවා දැන් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ බලනවා දෙවෙනි ස්ටෙප් එකේදී පුළුවන්ද කියලා ආස්වාස ප්‍රස්වාසය බලන්න. බලන්න බැයි නම් ෆුල් කචල් නම් තමයි සද්ද මෙනෙහි කරන්නේ. මොකද ඒක එන්නේ අපේ අර අවධානය කඩන්න. ආපු ගමන් අපි එක මෙනෙහි කරන්න ගියොත් හරි හිත හරි සන්තෝෂයි. ඒ හින්දා හිතට පොඩ්ඩක් පැත්තකටලා ඉන්න කියලා අපි බලනවා තාම මේක තියෙනවද කියලා. නැත්තම් විතරයි අපි වෙලාගෙන ඉවර නම් විතරයි ඒක මම කියලා පිළිගන්නේ. නැත්තම් යන්න ආරිනවා. මම ආස්වාස ප්‍රස්වාසයේදී සඳහන් කරුවේ නැහැ මෙනෙහි කිරීම ගැන. එතනදිත් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසයට කෙලින්ම හිතෙන්නේ නැත්තම් අපිට පුළුවන් ආස්වාසයේ වෙලාවට ආස්වාස කියලා මෙනෙහි කරන්න. ආස්වාස කරන අතරතුරෙත් කරන ගමන්ම ප්‍රස්වාස වෙලාවෙත් ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න පුළුවන්. මේ මෙනෙහි කරලා ආස්වාස ප්‍රස්වාසයට හිත දාගෙන ඊට පස්සේ අයින් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. මේ අයින් වෙලා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ මේක අපි බලන්න ඕන, අපි නිරීක්ෂණය කරන්න ඕන. තුන්වෙනි පාර්ශවයක් නිරීක්ෂණය කරනවා වගේ. කොහොමද තුන්වෙනි පාර්ශවයක් නිරීක්ෂණය කරනවා වගේ බලන්නේ? අල්ලපු ගෙදර දේවල් බලලා තියෙනවනේ හොරේ. බලන්නේ හිමීට ජනේලයට කර්ටන් එක පොඩ්ඩක් මෙහාට අයින් කරලා තනි ඇහෙන් සම්පූර්ණයෙන් බලනවා නේ පැත්ත. ඒ වගේ තමයි මේක දිහා බලන්න. ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ third umpire වගේ වෙන්න කියලා. එච්චගේ third umpire වෙන්නේ මොනවද කියලා රෙකෝඩ් කරනවා. මිනිහට වැඩක් නැහැ කවුද බෝල් කරන්නේ කවුද බැට් කරන්නේ 6ක්ද 4ක්ද විකට් එකක්ද කුරුල්ලෙක් ගියාද බල්ලෙක් ගියාද ඇඳුමක් නැතුව මිනිහෙක් දිවට ගියාට වැඩක් නැහැ. ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එක රෙකෝඩ් කරන විදිහ. අපිටත් තියෙන්නේ රෙකෝඩ් කරන එක. රෙකෝඩ් කරද්දි හරි අවදියක් තියෙන්න ඕනේ. හැමතිස්සෙම මේක ඔන් කරලා තියෙනවා. ඒක තමයි අපේ තුන්වෙනි පාර්ශවයක් වගේ මේ අවධානය තියාගන්නවා කියලා කියන්නේ. සක්මනේදී ඔය මන් දැන් කියපු ඩිස්ටර්බන්සස් තුනට අමතරව ඇඩිෂනල් ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා. මොකක්ද තියෙන ඇඩිෂනල් ඩිස්ටර්බන්ස් එක? දේවල් ඇහැට පේනවා. සක්මන් කරද්දී ඇහැ අරගෙනනේ කරන්නේ. ඒ දේවල් ඇහැට පේන එකත් එතකොට මේ වම දකුණට හිත තියෙන එක හරි කරදරයක්. ඒ වෙලාවටත් මොකද කරන්නේ මොන හරි දැක්කනම් කෙලින්ම මේක මෙනෙහි කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඒකට සතිමත් වෙන්න ඉස්සෙල්ලා අපි බලන තාම මට ඊළඟ පියවර බලන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් ඒක බලනවා. බැයි නම් අර පේන එක සම්පූර්ණයෙන් ඇහැ උදුරගෙන නම් විතරක් මල එච්චරම ලස්සන නම් එහෙනම් දකින්නවා කියලා මෙනෙහි කරනවා. හරි දැන් එතන මම පැහැදිලි කරන්න ඕන මම කිව්වේ දකින්නවා කියලා මෙනෙහි කරන්න කියලා. එහෙම නැත්නම් පේනවා කියලා මෙනෙහි කරන්න කියලා. බලනවා කියලා මෙනෙහි කරන්න එපා. අය ඔයගොල්ලෝ ඉන්ටෙන්ෂනලි බැලුවේ නැහැ. ඒක නැචරලි සිද්ධ වුණා. එහෙනම් ඒක මේක මගේ කරගන්න එපා. පේනවා කියලා මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මලක් කියලා මෙනෙහි කරන්නත් එපා. මලක් කියලා මෙනෙහි කරුවොත් ඇටෙන්ෂන් එක එළිය තියන්න හදන්නේ. තමන් ගාවට එන්න නම් පේනවා කියලා මෙනෙහි කරන්න. හරි ඒ වගේ හැමතිස්සෙම පැසිව් වර්ඩ් එකක් අරගෙන මෙනෙහි කරන්න. right. ওই ටික තමයි ආරම්භයේදී කියන්න තියෙන්නේ. මම හිතනවා කියපු දේවල් තේරෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
සක්මණෙන් හරි පරියන්කයෙන් හරි නේ වැඩිට බැස්ස හැකිනේ. ඔව්. ඔව්. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට කයේ වෙන දේවල් පේන්න පුළුවන් කියලා. ඔව්. එතකොට කයේදී අපි අරමුණ හුස්ම නම් ඔව්. කයේ වෙන දේවල් දැන් පටන් අරගෙන නම් ඔව්. එතකොට අපි ඒකද බලන්නේ නැත්නම් මොකද්ද බලන්නේ කියලා ප්‍රශ්නයක් වෙනවා. ඔව්. නෑ ඒ ප්‍රශ්නේ හොඳ වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔහොම සතිය බලාගෙන ඉද්දී සතිය තියාගෙන ඉද්දී මම නැවැත්තුවා ඩිස්ටර්බන්සස් එන්න පුළුවන්. ඩිස්ටර්බන්සස් එනවා නම් ඒ ඩිස්ටර්බන්සස් ඕවර්වෙල්මින් වුණොත් විතරක් මේවා කරන්න කියලා. සමහර වෙලාවල් එන්න පුළුවන්. මම ප්‍රශ්නේ චුට්ටක් එහාට ගිහින් කතා කරන්නේ. සමහර වෙලාවට එන්න පුළුවන් අපිට මේ ඔක්කොම ටික පේනවා. ඒ බලන් ඉද්දී හුස්ම වැටෙනවත් පේනවා. සද්දෙත් ඇහෙනවා. ඇඟේ වේදනාවකුත් තියෙනවා. හිතුවිලිත් යන මේ හතරම දකිනවා. දැන් මම මොකද කරන්න කියලා ප්‍රශ්නයක් එනවා දැන් අපව වගේ. ඒ හතරම දන්නවා නම් ඒ හතරම දන්නේ එක විතරයි අපි කරන්න ඕන. එකක් තෝරන්න එපා. එකක් තෝරපු ගමන් අනිත් ඒවාට අපි ද්වේෂ කෙරුවා වෙනවා. සතිය කියන්නේ වෙන්නේ මොකද්ද කියන දැනගන්න එක. ඒක මොකක් හරි එකක් අල්ලගන්න එක නෙමෙයි. හැබැයි හිතේ ස්වභාවය තමයි අරය අල්ලගන්න මෙයා අල්ලගන්න කියලා කියනවා. අපි දැන් මේ කරන්නේ හිතේ ස්වභාවය අයින් කරන්න. මේ හිත හැමතිස්සෙම කරන්නේ ඩිවයිඩ් කරලා මොකක් හරි ගන්න එකනේ. ඒ හිතේ තියෙන ඩිවිෂන් නේචර් එක අයින් කරනවා. distinct identification එක අයින් කරනවා. මේ ඔක්කොම එකයි. එනිකේ හින්දා දැන් අහපු ප්‍රශ්නෙට ආස්වාස ප්‍රස්වාසයත් පේනවා ඇඟේ දෙන දේවලුත් දැනෙනවා. හරි? සිලෙක්ට් කරන්න එපා. දෙකම දිහා කිට්ටු වෙලා බලන් ඉන්න. කියන්නේ දෙකම දිහා විශේෂයෙන් කිට්ටු වෙලා බලන්නත් එපා. ඒක වෙන්න ඇරලා ඔයා පැත්තකටලා හොඳට අවදියෙන් ඉන්න. වෙන්න අරින්න. සිද්ධ වෙන දේ වෙන්න අරින්න. විශේෂයෙන් ඇඟේ සිද්ධ වෙන දේ වෙන්න ඇරලා ඔය විශේෂයෙන් ඒ වෙලාවට ආනාපානයට යන්න එපා. ආනාපානිය හොයන්න එපා. කියන්නේ දැන් ආනාපානිය හොඳටම අවශ්‍ය ප්‍රමාණයට සටල් වෙලා තියෙන්නේ. ආනාපානිය හෙව්වා කියලා කියන්නේ ආනාපානෙට ගියා කියලා කියන්නේ ඒ සටල් ආනාපානිය අපි නැවතවරක් ග්‍රොස් කරනවා. ග්‍රොස් කරන්න එපා. ඔය වෙන දේට වෙන්න ඇරලා හොඳ අවදිය ඊට වැඩිය පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට තව වෙන්න තියෙන දේවල් වෙලා කයට හිත තව සම්පූර්ණ කය හොඳට කය දැනෙනවා කියලා කියන්නේ කයට හිත ගිහින් හොඳට. ඉස්සරව වුණා. දන්නේ නැහැ. හිත තිබුණේ වෙන කොහේ හරිනේ. දැන් අරගෙන තියෙන්නේ බුදුහාමුදුරුවෝ. හරි. තේරුවන් සරණයි.